समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාතේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමං වේති චක්ඛං වහතු පදන්ති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ නාම් පමුණුව අංක 48 නිවසේ පදිංචි මානෙල් ගුණවර්ධන මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් මානෙල් ගුණවර්ධන මහත්මයා ප්‍රධාන හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් දායක පින්නතුල්ලාගේ අදහසට අනුව අද මේ ධර්ම දේශනාව සිත පිළිබඳව සිද්ධ කරනවා නම් හොඳයි කියන එක මතක් කරලා තියෙනවා. පින්නතුනි අපේ මේ ශරීරයෙන් සිත පහව ගියොත් ඇත්තට මෙතන සත්වයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න සිතක් මේ කයින් පහව ගියොත් මූර්ත ශරීරයක් ඉවත දාන දර කෑල්ලක් වගේ කිසිම වටිනාකමක් නැති වස්තුවක් බවට පත් වෙනවා. එහෙනම් එතනින්ම අපට තේරෙනවා සිත තමයි ඒකාන්තයෙන්ම ප්‍රධානම දේ. පින්නතුනි සිත කියලා කියන්නේ මොකද්ද? සිත කියලා කියන්නේ අරමුණු දැනගන්න ස්වභාවය නිසා තමයි හිත කියලා කියන්නේ. සිතෙන් කරන කෘත්‍ය මොකද්ද? අරමුණු දැන ගැනීම. දැන් බලන්න අපි ඇහෙන් රූප දැනගන්නවා. සිතෙන් ඊළඟට කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගන්ධ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැනගන්නවා. සිතින් අරමුණු දැනගන්නවා. මෙන්න මේ දැනගන්නා ස්වභාවයට තමයි සිත කියලා කියන්නේ.
එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළේ මනෝ පුබ්බංගමා ධම්මා මනස තමයි ප්‍රධාන වන්නේ. එහෙනම් මේ සිත පිළිබඳව දැන ගැනීම ඉතාම වටිනවා. පින්නතුනි සිත හැටියට එක වස්තුවක්. හැබැයි මේක වර්ගීකරණය වෙනවා 89 ආකාරයකට නැත්නම් 121 ආකාරයකට. අපි කාලයේ පමණින් මේ සිත පිළිබඳව තේරුම් ගන්නට මහන්සි ගනිමු. දැන් පින්නතුලාට මතකයි සිතින් කරන කාර්ය මොකද්ද? අරමුණු දැන ගැනීම. පින්නතුනි අරමුණු දැනගන්නට අපට උපකාර වෙන වස්තු හයක් තියෙනවා. ඒවට කියනවා ద్వාර කියලා. දොරටු කියලා අපි කියන්නේ. ඒ ద్వාර තමයි දැන් අපි මුලින් කිව්ව චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, ඊළඟට මනෝද්්වාර. මෙන්න මේ දොරටු මගින් තමයි අපට අරමුණු දැනගන්නට ලැබෙන්නේ. එහෙමනම් මේ සිත පිළිබඳව කතා කරන්නට කලින් ඊටාම කෙටියෙන් සම්මුතියත් පරමාර්ථයත් පිළිබඳව අපි දැනුවත් වෙන එක වටිනවා. පින්නතුනි සම්මුතිය කියලා කියන්නේ මොකක්ද? සම්මුති දේශනා. සම්මුතිය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ව්‍යවහාර වශයෙන් තියෙන හැම දෙයක්ම ඉතින් ඇත්තටම සම්මුති. සම්මුතියේ ස්වභාවය වහා වෙනස් වෙනවා. සම්මුතියේ ස්වභාවය මොකද්ද? වහා වෙනස් වෙනවා. දැන් බලන්න අපි අවිඥානික වශයෙන් ගත්තොත් මහා පොළොව, ඊළඟට මහා මෙර පර්වතය, ඊළඟට මහා මුහුද, ගංගා ඇලදොල, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, මේ හැම එකක්ම පින්නතුනේ මොනවද? සම්මුති. මේ වෙනස් වෙනවා. ඊළඟට සවිඥානික වශයෙන් ගත්තොත් මනුස්ස, දිව්‍ය, නාග, තිරිසන් මේ හැම එකක්ම වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දේවල් වලට කියන අපි සම්මුති කියලා. දැන් බලන්න අපි සාමාන්‍ය නංගොත් දාගෙන තිනවනේ එක එක දේවල් වලට. අපි හිතමු දැන් කෙනෙකුගේ නම සිරිපාල. ඉතින් මෙයාට හිතෙනවා මේ සිරිපාල කියන නම පරණ නමක්. මං අලුත් නමක් දාගන්න ඕන කියලා එයා හිතනවා. එයා අපි හිතමු දැන් අලුත් කාලේ තියෙන නමක් අපි හිතමු සංක කියලා වගේ දැම්මා කියලා. එයා සිරිපාල කියන එක අයින් කරලා පුවත්පත්වල දැන්වීමක් දානවා. දැන් මගේ නම සංක. අර බලන්න. සම්මුතිය වෙනස් වෙනවා. ඊට පස්සේ ආ කවුරුත් හඳුනගන්නේ සංක කියලා. ඒ වගේ පින්නතුනේ දැන් අනිත් ඔය කියපු හැම දෙයකම දැන් මහා පොළොවට වෙන නමක් එහෙම දාගත්තොත් අපි මහා පොළොව හඳුනගන්නේ ඒ නමෙන්. එතකොට මේ සම්මුතියේ ස්වභාවය වහාම වෙනස් වෙනවා. අනිත් එක දැන් බලන්න අපි ගහක් කියලා ගන්නවා. දැන් ගස කියලා අපි ගත්තාම දැන් සම්මුති නමක්නේ ගහ කියලා කියන්නේ. ඒ ගහේ අපි කොළ ටික වෙන් කරනවා, මල් ටික වෙන් කරනවා, ගෙඩි ටික වෙන් කරනවා, පොතු ටික වෙන් කරනවා. ඊළඟට දර ටික වෙන් කරනවා. එතකොට වෙන වෙන නම් අර බලන්න සම්මුතිය වෙනස් වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ගහ සම්පූර්ණයෙන්ම වෙනත් නමකින් අන්තිමට හඳුන්වන්න. මේ ගහෙන් ලී අරගෙන අපි ගෘහ භාණ්ඩයක් හැදුවොත්, අල්මාරියක්, කවිච්චියක් හැදුවොත් බලන්න අපි ගහ කියන්නෙත් නැහැ, ගහේ නම කියන්නෙත් නැහැ. කෙලින්ම අපි කියන්නේ කවිච්චිය. ඊළඟට ඒ කවිච්චිය උනත් පින්නතුනේ කොච්චරනම් වෙනස් වෙනවද? මේ කවිච්චියේ ලී ටික ගලවලා පැත්තකට දැම්මොත් ලී කියලා කියනවා. ඊළඟට ඒක කුඩා පොරවක් අරගෙන පැලුවොත් දර කියලා කියනවා. ඒක තව හොඳටම මැෂින් එකකට දාලා කුඩු කරොත් කුඩු කියලා කියනවා. ඊළඟට ඒක තව කුඩා කරොත් දූවිලි කියනවා. එතකොට බලන්න පින්නතුනේ මේ සම්මුතිය කියන එක හැම දෙයකම වෙනස් වෙනවා. ඒකයි සම්මුති කියන එකේ තේරුම.
දැන් බලන්න අපේ මේ මිනිස්සයා කියලා අපි අල්ලගෙන හිටියට දැන් මේක බෙද බෙදා බලනකොට කෙස් ටික, ලොම් ටික අනිත් දෙතිස් කුණපයම වෙන් කර බලනකොට මෙතන ඒ කියන මිනිස්සෙක්, ගැහැණියෙක්, ඊළඟට මහල්ලෙක්, මහල්ලියක්, ලදරුවෙක්, ලැදරියක් ඔය කියන කවුරුත් උතන නැහැ. ඒ කියන්නේ සම්මුතියේ ස්වභාවය වෙනස් වෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. පරමාර්ථ කියලා කියන්නේ අර්ථ. ඇත්තටම පරමාර්ථ ධර්මයේ ස්වභාවය තමයි ඒක අර සම්මුතිය වගේ වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථයේ ස්වභාවය සම්මුතිය වගේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට පරමාර්ථ ධර්ම තියෙනවා 4ක්. මොනවද මේ පරමාර්ථ ධර්ම? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට පින්නතුනි දැන් මේ කිව්වේ මොනවද? පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධම්ම. එතකොට පරමාර්ථ කෙනෙක් ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් හිත වෙනස් වෙන්නේ නැද්ද? හිත කොච්චර වෙනස් වෙනවද? එහෙනම් කොහොමද හිත පරමාර්ථ ධර්මයක් උනේ? පින්නතුනි හිත වෙනස් වුණාට හිතෙන් කෙරෙන දේ වෙනස් වෙන්නේ නැහනේ. සිතෙන් කෙරෙන්නේ අරමුණු දැන ගැනීම. එහෙනම් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට චෛතසික. චෛතසික කියලා කියන්නේ සිතුවිලි වලටනේ. ඒතර බුදුරජාණන් වහන්සේ සිතුවිලි දේශනා කරලා තියෙනවා 52ක්. දැන් හිත තියෙනවා ඒ අදාළ දේත් එක්ක ගැළපෙන විදිහට කුසල් නම් කුසල්, අකුසල් නම් අකුසල් ඔය විදිහට යෙදිලා ඒ චෛතසිකයේ සිට යෙදෙනවා. එතකොට තමයි අපි කියන්නේ කුසල් සිත, අකුසල් සිත ඔය විදිහට. එහෙමනම් ඒ සිතුවිලි වර්ග කීයක් තියෙනවද? 52ක් තියෙනවා. එතකොට මේ සිතුවිලි දැන් අපි හිතමු මේක වෙනස් වෙන්නේ නැත්තේ පරමාර්ථ ධර්මයක් හැටියට දේශනා කළේ ලෝභ කියන චෛතසිකයෙන්. සිතුවිල්ලෙන් ලෝභ කිරීම පමණයි කරන්නේ. ඒකෙන් සද්ධාාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව පින්නතුනි මේ චෛතසිකත් ඒකාන්තයෙන් පරමාර්ථ ධර්මයක්. ඊළඟට පින්නතුනි රූප. රූපය කියන එකේ තේරුමම වෙනස් වෙනවා කියන එක. හැබැයි අභිධර්ම පිටකේ රූප කියලා කියන්නේ පරමාර්ථයක්. එතකොට හැම වෙලෙම අභිධර්මයේ ටිකක් ඈතට යනවා. එහෙම නැතුව මේක ભેදයක් ඇති කරගන්න නරකයි. ශ්‍රාවකෙක් හැටිනා සූත්‍ර මෙහෙමයි, අභිධර්මයේ මෙහෙමයි. අපි අභිධර්මය ඉගෙන ගන්න ඕගොල්ලෝ සූත්‍ර ඉගෙන ගත්ත අය. අපි තමයි ගැඹුරු ධර්මයේ පරමාර්ථය දන්නේ. එහෙම දෙයක් නෑ මෙතන. ඇත්තටම අභිධර්මයේ තියෙන පින්නතුන ටිකක් විස්තරයි. දැන් උදාහරණකින් කිව්වොත් දැන් සූත්‍ර පිටකේ උගන්වනවා ඇහෙන් රූපයක් දකින්න ඇහක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, විඥානයක් තියෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. අභිධර්ම පිටකේ ඔය කාරණා තුනමත් වෙනවා. තව විස්තර වෙලා ආලෝකය ඕන කියනවා. අභිධර්ම පිටකයේ එතකොට රූපයක් දකින්න මොනවද ඕන කරන්නේ? සිත ඕන කරනවා, රූපයක් ඕන කරනවා, ඊළඟට විශේෂයෙන් ඇස ඕන කරනවා, ඊළඟට රූපයක් අවශ්‍ය වෙනවා, සිත අවශ්‍ය වෙනවා, ඊළඟට ආලෝකය අවශ්‍යයි. අර බලන්න ඉතින් අර කට්ට කරුවලේ අපට මුකුත් රූප පේන්නේ නැහනේ. අන්න අභිධර්ම පිටකේ තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බොහොම විස්තර විදිහට කියලා දෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය උනත් බලන්න සූත්‍ර පිටකයේ බොහෝ දේශනාවල චතුරාර්ය සත්‍ය කියලා දෙනවා. ඒ චතුරාර්ය සත්‍යයෙන් පටිච්චසමුප්පාදයට එනකොට මධ්‍යම වශයෙන් ගොඩාක් විස්තර වශයෙන් විස්තර කරනවා. හැබැයි ඒක අති දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ කොහෙද? අභිධර්ම පිටකයේ ප ဋ ාණ ප්‍රකරණය. එතකොට මේක මේ ભેද බින්නයක් හදාගන්න අපි අභිධර්ම පිළිගන්නේ අපි සූත්‍ර විතරයි පිළිගන්නේ කියලා ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට තව දෙයක් මතක් කරන්නට ඕන. සමහරු හිතනවා මේ අභිධර්මයේ දෙවියන්ට කියපු දෙයක්. දෙවියන්ට කියපු දෙයක් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට වදාළේ දෙවියන්ට විශේෂ වෙන නිසා. මේක අපිට හරියන්නේ නැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒකත් වැරදි. මොකද
පින්නතුනේ එහෙමනම් ඉතින් මංගල සූත්‍රය දේශනා කළේ දෙවියන්ට නේද? දෙවියන්ට තමයි මංගල සූත්‍රය දේශනා කළේ. නමුත් මිනිස්යන් හැටියට අපිට කොච්චර මේ මංගල සූත්‍රය උපකාර වෙනවද? ඉතින් මේ අභිධර්ම දේශනාව දෙවියන්ට වදාලේ අභිධර්ම දේශනාව පින්නතුනේ එකම දේශනාවක්. සූත්‍ර පිටකේ නම් බෙහෙත් වට්ටෝරුවක් වගේනේ. බෙහෙත් වට්ටෝරුවක් වගේ කියලා කියන්නේ අපි හිතමු දැන් රෝගීන් එනවා වෛද්‍යවරයෙක් ළඟට. එකම රෝග කියාගෙන එන්නේ නැහනේ. එක්කෙනෙක් කියන උණ කියලා, තව කෙනෙක් කියන උදරාබාධය කියනවා, තව කෙනෙක් කියන කකුල් අමාරුව කියලා. වෛද්‍යවරයා ඒ අය පරීක්ෂා කරලා ඒ අයට ගැළපෙන බෙහෙත් ලබා දෙනවා. අන්න ඒ වගේ එකක් තමයි සූත්‍ර පිටකය කියලා කියන්නේ. ඒ තැන්වලදී ඒ රෝගීන්ට බුදුරජාණන් වහන්සේ වදාළ බෙහෙත් වට්ටෝරු. අභිධර්ම පිටකය කියලා කියන්නේ පින්නතුනේ එකම දේශනාවක්. අද මෙතන ටිකක් කියලා තව මාසෙකින් තව කොටසක් කියන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමනම් මේ දේශනාව කරන්නට මේ මනුලවදි කරනවා නම් දින 90ක් එක දිගටම කරන්න ඕන. ඉතින් දින 90ක් කාටවත් බනහන්න බෑනේ. හැබැයි දිව්‍ය ලෝකයට මේක විනාඩි 9ක්. තවුතිසා දිව්‍ය ලෝකයට විනාඩි 9ක්. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අභිධර්ම දේශනාව දිව්‍ය ලෝකයේදී කරන්නේ. හැබැයි පින්නතුනේ මේ අභිධර්ම දේශනාව දිව්‍ය ලෝකයේදී කිරිද්දී භාග්‍යවතුන් වහන්සේත් මිනිසෙක්නේ. උන්වහන්සේ උතුරු කුර දිවෙන්ට එනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ වැඩිහාම දැන් නිර්මිත බුදුරුවක් මවලා දේශනා කරන්න ඕන කොටස භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරලායි පිණ්ඩපාතේ වඩින්නේ. ඒක දෙවියන්ට තේරෙන්නේ නැහැ දැන් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියයි කියලා. ඉතින් උතුරු කර දිවයිනට පිණ්ඩපාතේ වැඩිහාම සරියොත් මහරහතන් වහන්සේ යන උපස්ථාන කරන්න. ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මය සරියොත් මහරහතන් වහන්සේට සංක්ෂේප වශයෙන් කියලා දෙනවා. කුසල ධම්මා ව්‍යාකතා ධම්මා කියලා මාතෘකා හැටියට. සරියොත් මහරහතන් වහන්සේ මේ දේශනාව අහගෙන ඇවිල්ලා 500ක් ස්වාමීන් වහන්සේලාට ඒ වස් කාලෙම උගන්වනවා. එතකොට එකම අභිධර්ම පිටකේ මේ අභිධර්ම දේශනාව එකම අවස්ථාවේ 3 තැනක ඉගෙනුණා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේදී විස්තර දේශනාව කළා. ඊළඟට පිණ්ඩපාතේ වැඩියාම සරියොත් මහරහතන් වහන්සේට මේක සංක්ෂේප වශයෙන් කියලා දුන්නා. සරියොත් මහරහතන් වහන්සේ මේක ඉගෙනගෙන නාති විස්තර නාති සංක්ෂේප බොහෝම දීර්ඝත් නැහැ. ඒ වගේම සංක්ෂේපත් නැහැ. ඉතින් 500කට කියලා දෙනවා. ඇත්තටම පින්නතුනි මේ අභිධර්මය අපි ඉගෙන ගන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ සිත පිළිබඳව අවබෝධයක් නැත්තම් වනයේකට ගිහලා තනියෙන් භාවනා කරන්නවත් එපා කියනවා. ගුරුවරයාගෙන් ඈත් වෙන්නවත් එපා කියනවා. එහෙමනම් භික්ෂුවකට ශ්‍රාවකයෙකුට සිත පිළිබඳව දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. අන්න ඒ දේත් අපේ පින්නතුල්ලා හොඳට මතක තියාගන්න ඕනේ. මොකද හරියට කුසලයක්වත් කරගන්න අපි හිත පිළිබඳව දැනගෙන ඉන්නට ඕන. එතකොට එහෙමනම් දැන් සතර පරමාර්ථවල චිත්ත කියන පරමාර්ථයත් චෛතසික කියන පරමාර්ථයත් දැනගත්තා. ඊළඟට තුන්වෙනි පරමාර්ථය මොකක්ද අපි කිව්වේ? රූප. රූප කියන එකේ ස්වභාවය නම් නැසී වෙනසී යන දෙයක් කියන එක අපේ පිනතුල ඉගෙනගෙන තියෙනවා. හැබැයි පරමාර්ථයක් කියලා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මේ රූපේ තියෙන අපි සම්මුතිනේ. අරක මේක ගෙවල් දොරවල් මිනිස්සයා දෙවියා ওই රූප හැටියට ගන්න ඔක්කොම සම්මුති. හැබැයි ඔකේ මූලයටම ගියාම ඔක තියෙන පරමාර්ථය. ඒ කියන්නේ මිනිස්සෙක් වුණත් පින්නතුණි දැන් මිය පරලෝ ගියාට පස්සේ මේකේ නොයෙක් දේවල් අපි කිව්වට මේකේ තියෙන ස්වභාවය මොකද්ද? පඨවි ස්වභාවය. ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය,
තේජෝ ස්වභාවය. මේකේ තියෙන අන්තිම මූල ස්වභාවය උත්තරනේ. තද ගතියක්, තද ස්වභාවයක්, ගතියක් කියලා කියන්න බෑ ස්වභාවයක්. ඊළඟට වැగిරෙන ස්වභාවයක්, උණුසුම් ස්වභාවයක්, වායු ස්වභාවයක්. ඔන්න ඔය ධාතු ටික. අන්න ඒ ධාතු මොන දේක වුණත් වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒකට කියනවා පරමාර්ථ. ඊළඟට පින්නතුනේ ලෝකෝත්තර පරමාර්ථය තමයි නිබ්බාන නිර්වාණය. ඒත් ලෞකික පරමාර්ථ තුනයි, ලෝකෝත්තර පරමාර්ථ එකයි. ලෝකෝත්තර පරමාර්ථය මොකද්ද? නිබ්බාන. අපි සිංහලෙන් කියන්නේ නිවන කියලා නේද? සංස්කෘත භාෂාව නිර්වාණ කියලා කියනවා. නිබ්බාන කියලා කියන්නේ මොකද්ද? පින්නතුලට අපි මේක කලින් කියා දීලා තියෙනවා. නිවාන. පාලි භාෂාවේ තෘෂ්ණාවට කියන නමක් තමයි වාන. වාන. වාන නෙවෙයි නම් 100ක් තියෙනවා තෘෂ්ණාවට. එහෙමනම් මේ පාලි භාෂාවේ තියෙන ශබ්දකෝෂයේ නම නිගණ්ඩුව. මේ නිගණ්ඩුවේ පින්නතුනේ ගොඩාක් වචන තියෙනවා එක දෙයකට. ඇයි ඒ ගොඩක් වචන තියෙන්නේ? ගොඩක් වචන තියෙන්නේ පින්නතුනේ සුදුසුම වචනේ සුදුසු තැනට දාන්න. ඒක තමයි භාෂාවක තියෙන පොහොසත්කම. තෙවෙනි භාෂාවකින් තමයි බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ. දැන් බලන්න අපි අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන මේ බැඳීමට අපි කියන්නේ රාගය කියලානේ, ආසාව කියලා කියන්නේත් නැහැ. සුදුසුම වචනේ සෙනෙහය, අම්මගේ සෙනෙහවන්තකම. බලන්න කොච්චර ගැළපෙනවද? අන්න ඒ වගේ තෘෂ්ණාවට කියන නමක් තමයි වාන. ඉතින් මේ වාන කියන පදේ ඉස්සරහට අපි නියන්නක් දානවා. සිංහල භාෂාවේ වුණත් නියන්නක් දැම්මොත් එහෙම නිවරද වෙනවනේ. අන්න ඒ වගේ. ඒ තෘෂ්ණාවට ඉස්සරහට නියන්නක් වටුනම මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව නැත. හැබැයි අපි නිවාන කියලා කියන්නේ නෑනේ. මේ වායන්නේ තියෙන ස්වරය අයින් කරනවා. වායන්න තියෙන ස්වරය. දැන් අපි ස්වර ගැන කතා කරනකොට පින්නතුනේ ඉංග්‍රීසි භාෂාවේ නම් ස්වරේ වෙනමන ලියන්නේ. දැන් අපි සමන් කියලා ලියුවොත් SA. ඒ අකුර තමයි ස්වරේ. සිංහල භාෂාවේ ස්වරේ තියෙන්නේ අකුර ඇතුලේ. වායන්න තියෙන ස්වරය මොකද්ද? ආයන්නයි අල්වයන්නයි. එතකොට ස්වරය වෙන් කරනවා. ස්වරය වෙන් කරලා අල්වයන්නට අල්බයන්නක් ආදේශ කරනවා. ව්‍යාකරණ නීති රීති අනුව. එතකොට දැන් එතන අල්වයන්නක් නැහැ, තියෙන්නේ මොකද්ද? අල්බයන්නක්. ඒ අල්බයන්නට තවත් අල්බයන්නක් දිත්ත කරනවා. දෙකක් කරනවා. එතකොට අල්බයන දෙකයි ආයන්නයි තියෙනවා. එතකොට මේ පදේ පැමිණෙවම ආයන්න බයනු දෙකට නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියන්නේ මොකද්ද එතකොට? තෘෂ්ණාව නැත කියන එක. එහෙනම් මේකත් වෙනස් වෙනවද නිවන? නිවන වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේකට පරමාර්ථ කියලා කියන්නේ. එහෙමනම් දැන් අපි චිත්ත පරමාර්ථය ගැන ටිකක් කතා කරමු. දැන් පින්නතුල දන්නවා සිත කියලා කියන්නේ අරමුණු දැනගන්න ස්වභාවයට තමයි සිත කියලා කියන්නේ. ඊළඟට මේ සිත තවත් සමහරුන්ගේ ප්‍රශ්නයක් තියෙන කොහෙද තියෙන්නේ? සමහරු කියන මොළයේ තියෙනවා හිත. සමහරු කියන මුණු ඇඟ පුරාම තියෙනවා. හැබැයි සිත පින්නතුනි තියෙන තැන් අර ద్వාර වලත් ඉතින් අත්‍තරම සිත හට ගන්නවා. විශේෂයෙන් මේ සිත පිහිටලා තියෙන ධර්මයට අනුව හෘදය වස්තුව ඇසුරු කරගෙන තමයි මේ හිත පවතින්නේ. හෘදය වස්තුව ඇසුරු කරගෙන මේ ලේ ධාතුව ඒ තියෙන ඒ තැන ඒ අඩපතක් පමණ ලේ ධාතුවක් තියෙන මේ ස්ථානයක තමයි කොහොම හරි හදවත ඇසුරු කරගෙන තමයි මේ සිත පවතින්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ සිත එක සිතක් වුණාට මේක විවිධාකාර වශයෙන් බෙදලා තියෙනවා. ඉතින් අපි කාලයේ පමණින් ගත්තොත් ප්‍රධාන වශයෙන් මේ සිත බෙදෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා.
එහෙමනම් දැන් අපිට විශේෂයෙන්ම මේ වර්ගීකරණයට වඩා සිත පිළිබඳවනේ අපි දැනගන්න ඕන. එහෙනම් මේ සිත අපි ඉස්සෙල්ලම බෙදන්න ඕන කුසල් අකුසල් හැටියට. පින්නතුනේ දැන් මේ අරමුණු දැනගැනීමේදී බොහෝ සෙයින් අසුතවත් පුතඥයෙකුට පහළ වෙන්නේ අකුසල සිතුවිලි. අපි ඉස්සෙල්ලාම හිතමුකෝ ලෝභය. එහෙනම් අකුසල සිත ගැන අපි ඉස්සෙල්ලා කතා කරන්න ඕන. හැබැයි ධර්මයේ සඳහන් වන්නේ කුසල ධම්මා අකුසල ධම්මා හැටියට. අභිධර්මාර්ථ සංග්‍රහයේ හැබැයි අනුරුද්ධාචාර්යයන් වහන්සේ අකුසල ධර්මයේ ඉඳලා පැහැදිලි කරනවා. ඒක බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් නෙවෙයි. නමුත් අපි අකුසල ධර්මයේ ඉඳලා මොකද අද බොහෝ දෙනෙකුට වැඩියෙන්ම පහළ වෙන්නේ පින්නතුනේ මේ අකුසල් සිත. ඒක පින්නතුනට දැන් මේ දේශනාව අහනකොට තේරෙයි. සිත එකයි. හැබැයි මේක බෙදෙනවා වර්ගීකරණය වෙනවා. ඒතර අකුසල සිත අපි ඒකත් බෙදමු ලෝභ මූල සිත, දෝෂ මූල සිත, මෝහ මූල සිත. දැන් ලෝභ මූල සිත. එතන සිත් 8ක් තියෙනවා. අපි 8න් 4ක් ඉගෙන ගත්තාම මේ දේශනාව නැත්නම් කාල වේලාව මදි වෙනවානේ. 4ක් ඉගෙන ගත්තම 8ක් ඉගෙන ගත්තා සමානව පින්නතුලට දැනුම එනවා. එහෙනම් පළවෙනි ලෝභ හිත තමයි සෝමනස්ස සහගත, දිට්ඨිගත, සම්පයුක්ත, අසංකාරික සිත. දෙවැන්න සෝමනස්ස සහගත, දිට්ඨිගත, සම්පයුක්ත, සසංකාරික සිත. තුන්වැන්න සෝමනස්ස සහගත, දිට්ඨිගත, විප්පයුක්ත, අසංකාරික සිත. හතරවැන්න සෝමනස්ස සහගත, දිට්ඨිගත, විප්පයුක්ත, සසංකාරික සිත. ඊළඟට පිනතුනේ ඉතිරි හතරත් ඔය විදිහමයි. වෙනස තමයි උපේක්ඛා සහගතයි ඉතිරි හතර. එතකොට ඔක්කොම 8යි. දැන් අපි බලමු පළවෙනි අකුසල් සිත. සෝමනස්ස සහගත කියන්නේ ඉෂ්ට අරමුණක්. Taman කැමති අරමුණක් ලැබෙනකොට හිත සෝමනස්ස වෙනවනේ. දිට්ඨිගත සම්පයුක්ත තද මිත්‍යා දෘෂ්ටියෙන් තමන්ගේම කැමැත්තෙන් උත්සාහයෙන් අකුසල් කරනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. අපි හිතමු දැන් හොඳටම උදාහරණයක් හැටියට ගොඩාක් මතට ලොල් මිනිස්සෙක්. දැන් මේ හිතෙන් තමයි ඔය හොරකම් කරන්නේ. කාමයේ වර්ධව හැසිරෙන්නේ. ඊළඟට මත්පැන් බොන්නේ. ඔය නොයේක් අකුසල ධර්ම සිද්ධ වෙන ඔය සිතින්. ලෝභ මූල සිත. එතකොට බලන්න කෙනෙකුට දැන් මතට ඇබ්බැහි වෙච්ච මිනිස්සයාට බෝතලයක් දකින්නකොට පුදුම ලෝභයක් සතුටක් ඉෂ්ට අරමුණක් නෙයාට ශාද බොන්න පුළුවන් කියලා ඔන්න ඉෂ්ට අරමුණක් එනවා. ඒතර හිත සෝමනස්ස සහගත වෙනවා. මේ බිව්වට ඉන්න කාලේ මොකද වෙන්නේ? ඉන්න කාලේ සන්තෝෂයෙන් ඉන්න ඕනේ කියලා කිසිම විපාකයක් ගැන එයා දන්නේ නැහැ. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටි නැත්නම් දිට්ඨිගත සම්පයුත්තයි. ඔහේ තමන්ගේම හරි කැමැත්තෙන් බොන ඔන්න පළවෙනි අකුසල් සිත පහළ වෙනවා. දෙවෙනි එක ඕකමයි පින්නතුනේ අර විදිහටම සෝමනස්සේ තියෙනවා ඉෂ්ට අරමුණු ලැබීම නිසා. හැබැයි මිත්‍යා දෘෂ්ටියත් ඒකාන්තයෙන්ම තියෙනවා. දිට්ඨිගත සම්පයුක්තයි. හැබැයි ඒ සිතේ වෙනස තමයි සසංකාරිකයි. ටිකක් පසු බැහැලා තමයි වැඩේ කරන්නේ. දෙහිම අවස්ථාවක් තියෙනව නේද? සමහරු අපි හිතමු මොකක් හරි දෙයක් හොරකම් කරන්න. තියාට අර තමන් කැමති භාණ්ඩයක් තමන් කැමති දෙයක් හොරකම් කරන්න දෙයක් තියෙනකොට ඉෂ්ට අරමුණක් නියක සිතේ සෝමනස්සේ රැඳෙනවා. එයා හිතන්නේ මේ තියෙන තැනින් මෙච්චර ගත්තට මොකද වෙන්නේ කියලා දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. දැන් සමහරු ඔක සාධාරණීකරණය කරනවානේ. මේ තියෙන තැනින් ගත්තට මොකද වෙන්නේ? ඇමතිතුමා මෙච්චර ගන්නවා නම් සභාපති මෙච්චර ගන්නවා නම් අහවල් එක්කෙනා මෙච්චර ගන්නවා නම් මං ගත්තට මොකද වෙන්නේ? කියලා වගේ මිත්‍යා දෘෂ්ටිය. එතන තියෙනවා. කොහොම වුණත් ටිකක් පසුබහිනවා. පසුබහිනකොට ඔන්න ගෙදරින් අපි හිතුව මේ උදාහරණයක් නෝනා කියනවා ඉතින් ඔයා මොකද ඔහොම ගත්තේ? පොයක් ටිකක් එතනින් ගන්න. අපේ මේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න ඔහොම ඉඳලා හරියන්නේ නැහැ කියලා ඉතින් පොඩි උත්සාහයක් කරනවා. අන්න එහෙම උත්සාහයක් ලැබුණට පස්සේ කරනවා. පසු බැහැලා කරනවා.
අන්න දෙවෙනි සිත. බලන්න බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙ එක කෙස් ගහට කාටවත් ඒවා මේ තර්ක කරන්න බෑ. ආයෙනම් මේක පසුබැහැල කරකෝ හිත කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තථාගතයන් වහන්සේ ඉඩක් තියලා නැහැ. ඊළඟට තුන්වෙනි හිත සෝමනස්ස සහගතයි දිට්ඨිගත විප්පයුත්තයි. එතන අසංකාරික සසංකාරික වශයෙන් දෙකක් තියෙනවා. සෝමනස්ස සහගත අර ඉෂ්ට අරමුණු ලැබුණාම තමන් කැමති දේවල් ලැබුණාම ඔන්න පින්නතුනි තුන්වෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සංකාරික. එතන 3යි 4යි සිත් දෙකම තියෙනවා. එතනදී අර ඉෂ්ට අරමුණක් ලැබුණාම තමන් කැමති එකක් ලැබුණාම සෝමනස්ස එනවා. සතුට එනවා. හැබැයි එයා දන්නවා මේ කරන වැඩේ හොඳ නෑ කියලා. එතන මිත්‍යා දෘෂ්ටිය නෑ. දිට්ඨිගත විප්පයුත්තයි. සම්පයුත්ත නෙවෙයි විප්පයුත්තයි. දැන් එයා දන්නවා මේ වැඩේ හොඳ නෑ කියලා. දැන් සමහරු බලන්නකෝ සමහරු හොඳටම බොනවා. බිව්වට එයා දන්නවා මේ කරන වැඩේ හොඳ නෑ කියලා. දැන් අපි දැන් කරලා තියෙන එහෙම බොන මිනිස්සුන්ට අපි කිව්වොත් අනේ ඔය වැඩේ එච්චර හොඳ නෑ. ඉතින් මේ මිනිස්සු කියනවා ඉතින් අපිට අනේ හාමුදුරනේ මන් දන්නවා මේක හොඳ නෑ කියලා. කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ කියලා තමන්ගේම කැමැත්තෙන් බොනවා. අන්න යාට පහළ වෙන හිත තමයි තුන්වෙනි අකුසල සිත. දැන් බලන්න සමහරු දන්නවා කරන්නේ වරදක් කියලා. දැන් හොරකම් කරන මිනිස්සුයා බලන්න. දැන් ඔය හොරකම් කරන මිනිස්සු අහුණා මොකක්ද ඔයා මේ කරන වැඩේ කොච්චර අපරාධද මේ සංඝයාගේ දේවල් හොරකම් කරන්න එපා කියලා සමහරලාට අපි ස්වාමීන් වහන්සේලා හැටියට සමහර ඔය පුංචි හොර වැඩ කරන මිනිස්සුන්ට කිව්වහම එයායි කියනවා අනේ හාමුදුරනේ ඉතින් අපි දන්නවා මේක අකුසලයක් කියලා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියලා හිතලා අර අකුසලේ කරනවා. එතකොට පහළ වෙන්නේ තුන්වෙනි ලෝභ මූල සිත. සිය කැමැත්තෙන්ම කරනවා. හතරවෙනි සිත අරකමයි සෝමනස්සේ තියෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිය නෑ. එයා දන්නවා මේක නරක වැඩක් කියලා පසු බැහැලා කරනවා. අන්න හතරවෙනි සිත. ඉතින් ඔය විදිහමයි පින්නතුනි උපේක්ඛා සහගත අතන සෝමනස්සය නැති එක විතරයි මෙතන තියෙන්නේ. අර සිත් හතරමයි උතන ඊළඟට තියෙන්නේ. එතකොට දැන් පින්නතුලට තේරෙනවා අපි කවුරු වුණත් ලෝභය මුල් කරගෙන ලෝභ සිතුවිල්ල ලෝභ චෛසිකයේ මුල් කරගෙන ලෝභෙන් අකුසලයක් කරනවා නම් අපට පහළ වෙන්නේ ඔන්න ඔය සිත් 8. සෝමනස්ස 4යි උපේක්ෂා 4යි. එතකොට බලන්න මෙතනදී අපි විශේෂයෙන් දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ දේ තමයි සමහර අය හිතනවා දැනගෙන අකුසලයක් කරපුවාම ඒක විපාක වැඩි කියලා. දැන් අපි විවාහාරේ කතාවෙත් කියනව නේද? බලන්න මේ මිනිස්සයා මේ වැඩේ දැන කරානේ කියලා අපි බොහෝම බය වෙලා මේ නොදැන කරා නම් කමන්නේ කියලා කියනවා. සමහරු අකුසල් කළා කියනවා අනේ ඉතින් මන් දන්නේ නැති කාලේ නියමක් කරේ කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? නොදැනගෙන කරොත් ඒකේ විපාකේ අඩුයි කියලා තමයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. හැබැයි අභිධර්මයේ පින්නතුණු ඊට හාත්පසින්ම වෙනස් උත්තරයක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් නොදැනගෙන අකුසලයක් කරනවා නම් ඒක විපාක වැඩි. ඒ කොහොමද දැන් ඒක උපමාවකින් පෙන්නනවා නම් යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් පිළිබඳව දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා නම් හොරකම් කළාට ප්‍රශ්නයක් නෑ. ඒක විපාකයක් නෑ. ඔය බිව්වට කමන්නේ සත්ව ඝාතනය කරාට කමන්නේ කියලා කෙනෙක් හිතනවා නම් එතන තියෙන තද මිත්‍යා දෘෂ්ටිය. තද මෝහේ තියෙන. මෝහේ බලවත් වෙන්න අකුසලේ විපාකෙ වැඩි. එතකොට යමෙක් යම් කිසි දෙයක් දන්නේ නැතුවම මෝහෙන්ම කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ කියලා හිතාන කරනවා නම් ඒක විපාකෙ වැඩි. අපි හිතමු හොරකමක් කරනකොට අනේ මේ වැඩේ එච්චර හොඳ නෑ. මේ වගේ ඉතින් විපාක විඳින්න ගියාම තමයි කියලා හිතලා කරනවා ටිකක් විපාකේ තියෙනවා.
නමුත් අර නොදැනගම කරනවට වඩා ටිකක් විපාකේ අඩුයි. දැන් ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා. විශේෂයෙන් අපේ අභිධර්ම අට කතාවල තියෙන උපමාවක්. පින්තුනේ දැන් අපේ ගෙවල් වල ඒ දවස්වල තිබුණා චිමිනි ලාම්පු. ඒ චිමිනි ලාම්පුව අපි හිතමු ලස්සනට පත් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 5ක විතර දරුවෙකුට හිතෙනවා මේ චිමිනි ලාම්පුව අල්ලන්න. අපිට උනත් පුංචි කාලේ හිතලා තියෙනවානේ. ඉතින් මේ දරුවා දන්නවා මේක ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. මෙයා මොකද කරන්නේ? ඇඟිල්ලෙන් යාන්තම් මේක අල්ලනවා. අපි හිතමු මාස අවුරුද්දක විතර දරුවෙක් දැන් මේ සෙල්ලම් බඩුවක් වගේ මේ ලස්සනටපත් වෙලා තියෙන මේ ලාම්පුව පේනවා. මෙයා දන්නේ මේක පිච්චෙනවා කියලා. මේ දරුවා එක පාරම මේ ලාම්පුව බදා ගන්නවා. එතකොට කවුද වැඩියෙන් පිච්චෙන්නේ? අර නොදැනගෙන ලාම්පුව අල්ලපු දරුවා පිච්චෙනවා. අන්න ඒ වගේ තමයි අකුසල කර්මවල විපාකයක් නැහැ කියලා නොදැනගෙන ඔය ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන කරනවා නම් ඒකේ විපාකේ වැඩි. ඒකට හේතුව තමයි එතන මෝහය දෙනවා වැඩි. ඉතින් එහෙමනම් මේ ලෝකේ ලෝභය මුල් කරගෙන වෙන අපරාධ අකුසල ධර්ම කියා නිම කරන්න බෑ. ඒ සෑම අකුසලයක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ සිත් 8 මුල් කරගෙන. ලෝභ මූල සිත්. ඊළඟට පින්නතුනේ අපිට ඇලීම විතරක් නෙවෙයි. අපිට ඊළඟට ඇති වෙනවා ගැටීම. ගැටීම ඇති වෙන සිත් දෙකක් තියෙනවා. ගැටීම ඇති වෙන සිත් කීයක් තියෙනවද? දෙකයි. ඒ තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත. ඔන්න සිත් දෙක. එතකොට මේ ලෝකේ කෙනෙකුට කේන්ති යනවා නම්, කෙනෙක් අඬනවා නම්, කෙනෙක් ශෝක කරනවා නම්, යම් කිසි දෙයක් තරහින් පිළිකුල් කරනවා නම් මේ හැම කෙනෙකුටම පහළ වෙන සිත් දෙක තමයි මේ දෝමනස්ස සිත් දෙක. ඒතර පින්නතොර විශේෂයෙන් මෙතන දැනගන්න ඕන අඬන්න වෙන හිතක් නැහැ. ශෝක කරන්න වෙන හිතක් නැහැ. අපි ශෝක කරන්නෙත් අඬන්නෙත් මෙන්න මේ කේන්ති ගන්න සිත් දෙකෙන්මයි. අපි මුලින්ම සිත් දෙක තේරුම් අරන් ඉමුකෝ. පළවෙනි හිත මොකද්ද? දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික හිත. දෙවැන්න දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික හිත. උත්තරයි වෙනස. අසංකාරික සසංකාරිකකම තමයි මේකේ තියෙන වෙනස. එතකොට පින්නතුනේ දැන් අනිෂ්ඨ අරමුණක් ලැබෙනකොට, අකමැති අරමුණක් ලැබෙනකොට හිත දෝමනස්ස වෙනවනේ නේද? දැන් අපි අකමැති කෙනෙක් දකිනකොට හිත සෝමනස්සයක් වෙනවද? නෑනේ. කෙලින්ම අනිෂ්ඨ අරමුණක්, අකමැති අරමුණක් දකිනකොට, අහනකොට මොනවා වුණත් ඒ අරමුණ එනකොට අපිට ඇති වෙන්නේ දෝමනස්සයක්. ඊළඟට පටිඝ සම්පයුක්ත කියන්නේ අපිට කේන්ති යන්නේ පින්නතුනේ ගැටෙන අරමුණක් හම්බුනොත් විතරමයි. ගැටෙන අරමුණක් හම්බුනේ නැත්නම් අපිට කේන්ති යනවද? කවදාවත් නැහැ. අපි කැමති විදිහටම හැමදේම වෙනවා නම්, අපි කැමති විදිහට අපිට කන්න බොන්න ලැබෙනවා නම්, කැමති විදිහට අපේ දරුවෝ ඉන්නවා නම්, බිරිඳ ඉන්නවා නම්, ඊළඟට තමන්ගේ ආශ්‍රිතයන් තමන් කැමති හිතන පතන විදිහට වැඩ ටික කරනවා නම් ආයෙ මොකටද කේන්ති ගන්න? එහෙමනම් කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බුනහමයි අපිට කේන්ති යන්නේ. එතකොට දැන් බලන්න පින්නතුනේ පළවෙනි හිත ඔන්න අපිට දැන් අපි අකමැති අරමුණක් එනවා. එතකොට හිත දෝමනස්ස වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ඔන්න ගැටෙන අරමුණ හම්බුනහම එක පාරම කේන්ති යනවා. දැන් අපිට එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. අපි හිතමු දැන් අපි කෑම කන්න යනවා. කෑම කන්න යනකොට ඔන්න කෑම එක බෙදලා තියෙනවා. අකමැතිම කෑම ටිකක් තියෙන්නේ. දැක්ක ගමන් එපා වෙනවා. අයියෝ මම මේවට කැමති නෑ. අන්න අර අකමැති අනිෂ්ට දෙයක් දැක්කේ කෑම පිගාන. තමන් කැමතිම නැති කරවිල මොන හරි දේවල් තියෙනවා. තමන් කැමති නෑ මේව කන්න. ඊළඟට මොකද වෙන්නේ? දැන් අර ගැටෙන අරමුණක් හම්බුණා. එක පාරම කේන්ති ගියා මේව කන්න පුළුවන්ද කියලා බත් පිගානේ පොලේ ගෙහුවා. අන්න බලන්න
කෙනෙකුට කේන්ති යන පළවෙනි හිත. ඔය මං උදාහරණයක් කිව්වේ. ඔක වෙන වෙන විදිහට කීක පුජ්‍යලයට ක්‍රියාකාරී වුන් නැතත් හිතේ කේන්ති ඔය විදිහට හට ගන්නවා. ඒක පළවෙනි එක. පළවෙනි හිත. දැන් දෙවෙනි හිත මොකද්ද? ඒ විදිහටම අපි හිත මේ බත් කැම්පි ගානම ගමුකෝ. අර විදිහටම තමන් අකමැතිම කෑම ටිකක් තියෙන්නේ. ඔන්න දැන් කෑම එක දකින්නකොටම අනිෂ්ට දේවල් අකමැති දේවල් හිත දෝමනස්ස වෙනවා. ගැටෙන අරමුණක් දැන් හම්බුණා. ටිකක් ඉතින් කේන්තිය අකමැති වුණාට එක කේන්ති ගන්න නැහැ. හැබැයි කවුරු හරි ඉඳලා ළඟ අපි හිතමු යාළුවෙක්. ඒ යාළුවා කියන අනේ මේවද බං කණ්ඩ තියෙන්නේ. මේවද මේ ගෙදර උයන්නේ. මෙච්චර ඔබ ඔයා හම්බ කරනවා. මෙහෙමද උයලා දෙන්නේ. අපේ ගෙදර නම් එහෙම නැහැ. මේ ආදී වශයෙන් කියලා අරකට පොහොර දානවා. පොහොර දාපු ගමන් අර මනුස්සයාට ඇත්තේ නේනම් කියලා කේන්ති යනවා අයුනිසෝ මනසිකාරය නිසා. අන්න පසු බහැලා කේන්ති ගන්නවා. දැන් බලන්න අපට එහෙම වෙන්නේ නැද්ද? පින්නතුනේ වැඩිපුරම කේන්ති යන්නේ ඔය පොහොර දෙමිල්ලෙන්. දෙවෙනි හිත. ළඟ ඉඳගෙන කවුරු හරි ඉතින් පොහොර දානවා. එතකොට කේන්ති යනවා වැඩි. ඒක මං හොඳට බලලා තියෙනවා. එහෙමනම් ඔන්න අපට දැන් ද්වේෂය නැත්තම් කේන්ති ඇති වෙන ආකාරය. ඊළඟට අපි අඬන්නෙත් ඔය හිතින්මයි. දැන් අඬන්නේ ගැටෙන අරමුණක් හම්බුනහමනේ. දැන් බලන්න අපි අකමැති අපි කැමති පුජ්‍යලෙක් මැරෙනවා. දැන් අපිට ගැටෙන අරමුණක් හම්බෙලා තියෙන්නේ. නමුත් දැන් ගැටෙන්න කෙනෙක් නැහැ. මොකද මායයත් එක්ක ගැටෙන්නේ. ඉතින් ගැටෙන්න බැරි නිසා අපි අඬනවා. ඒකනේ ස්වභාවය. එහෙමනම් පින්නතුනි ඔය ඇඬීම කියලා කියන්නේත් මහා කුසලයක්. ඒක හොඳට මතක තියාගන්න. දැන් මලකෙවල් වල එහෙම ඉතින් ඔය අඬනවා. සමහරුන්ට දුකකුත් නැහැ. සමහර නමුත් අඬන්න වෙනවා. සමාජයේ නොයෙක් දෝෂාරෝපණයන්ට ලක් වෙන නිසා සමහර බොරුවටත් අඬනවා. ඉතින් බලන්න මොන මුලාවක්ද කියලා. ලෝකේ ඕන කෙනෙක් ඕන දෙයක් හිතාගත්තේ. මේ මූර්ත ශරීරයේ දිහා බලාගෙන අනේ මේකේ ස්වභාවය මේකට මෙහෙම වුණා නම් මේකටත් මෙහෙම වෙනවා. සංසන්දනය කරන තමන්ගේ ශරීරය. සංසන්දනය කළ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. එතකොට පින්නතුනේ මේ යථාර්ථය දැනගත්තාම එහෙම ශෝකයක් නැහැ. තියාට පින්නතුනේ කොච්චර කුසලයක් එකතු වෙනවද? ඉතින් ඒ කුසල් තමන්ගේ ඥාතිවරයාට හිතවන්තයාට අනුමෝදන් කරන්න පුළුවන්. අපි පින්නතුනේ අඬලා අන්තිමට අර පාංශු කුඩරෙද්දක් ගෙනල්ලා අපි ඉතින් බොහොම අඬා ඒකත් එතන කුසල් සිතක්වත් නැහැ. දෝමනස්යෙන් දුකෙන් පාංශු කුල සිවුර දෙනවා. ඉතින් කුසලයක් වෙන්න විදිහක් නැහැ. මොකද එතන ක්‍රියාවක් විතරයි. ක්‍රියාව කුසල් බවට පත් වෙන්නේ නැහෙනි. ඒ පහළවන චේතනා අනුව තමයි කුසල් හෝ අකුසල් තීරණය කරන්නේ. එහෙමනම් බලන්න පින්නතුනේ දෝමනස්යෙන් කරන පින්කම් ඇති වැඩක් නැහැ. නිකම් බොරු ක්‍රියාවන් විතරයි. ඊළඟට අපි ශෝක කරනවා. ශෝක කරන්නේ toy හිතින්මයි. අපි හිතමු දැන් අපේ ගෙදර අපි ඉන්නකොට ඔන්න හොරෙක් පයින්නවා ගෙදරට. හොරෙක් පැනලා දැන් තමන් අපි හිතමු මහල් දෙකකින් යුක්ත ගෙයක් කියලා. ඔන්න උඩ මහලෙට කොහෙන් හරි හොරු පයින්නවා. පහළ මාලේ ගෙදර කට්ටියම කෑම කනවා. සද්දයක් ඇහෙනවා. ඉතින් ගිහලා බලනකොට හොරු අල්මාරිය අරලා මිල මුදල් ආභරණ ඒවා ගන්නවා. එතකොට පින්නතුනේ එහෙම ගන්නවා දකින්නකොට ඇති වෙන්නේ ශෝකයක්ද ද්වේෂයක්ද? ද්වේෂයක්. මෙන්න අපේ ගේ හොරු කඩනෝ කියලා කෑ ගහනවා. පුදුම කේන්තියක් යනවා. ද්වේෂයක් ඇති වෙනවා. අපි හිතමු දැන් තමන් පහල කෑම කකා ඉන්නවා. හොරු ටික හිමීට ගෙට රිංගලා ඔක්කොම සුද්ධ කරගෙන යනවා. කෑම කාලා උඩට යනකොට අල්මාරි කඩලා සියලුම බඩු ගෙනියලා. එතකොට ඇති වෙන්නේ ද්වේෂයක්ද ශෝකයක්ද? ශෝකයක්. අනේ අපේ බඩු ගෙනියලා. ඇයි පුජ්‍යලෙක් නැහැනේ. පුජ්‍යලෙක් නැති වුනහම ඔන්න ශෝක කරනවා. එහෙමනම් පින්නතුනේ ශෝක කරන්නේත් මේ දෝමනස්ස හිත් දෙකෙන්. ඉතින් මම මේ වෙලාවේ මෝහය පිළිබඳව කියන්න යන්නේ. මොකද මේ ලෝභයටත් මෝහය දෙනවා, ද්වේෂයටත් මෝහය දෙනවා. කවදාවත් ලෝභය තනියෙන් යෙදෙන්නේ නැහැ. ලෝභයයි මෝහයයි යෙදෙන්නේ.
ද්වේෂයයි මෝහයයි යෙදෙන්නේ. එතකොට තමයි මොඩකම වැඩි වෙන්න තමයි අකුසලයේ බලවත් වෙන්නේ. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා අකුසල පැත්ත. එතකොට අකුසල සිත් 12ක් තියෙනවා. ඉතින් මෝහ සිත් 2ක් වෙනම තියෙනවා. නමුත් මේ ටික පින්නතුල දැනට තේරුම් ගන්න ඔන්න ඇලීම සහ ගැටීම අකුසල් සිත්. ඊළඟට පින්නතුනි විශේෂයෙන්ම අහේතුක සිත් 18ක් කියලා සිත් 18ක් තියෙනවා. ඒක වෙනම දේශනාවක කරන්න ඕන දෙයක්. ඒ නිසා අපි කුසල් දැන් අකුසල් සිත් ටික කළා කුසල් පැත්ත ටිකක් කතා කරන්නට ඕන. පින්නතුනි අපි සෑම කෙනෙක්ම කුසල් කරන සිත් 8කුත් තියෙනවා. සිත් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒ සිත් 8ෙන් තමයි මේ ලෝකේ මොන කුසලයක් කරත් කෙනෙක් භාවනාවක් කරත් දානයක් දුන්නත් ඊළඟට සිල් සමාදන් වුණත් මේ බණක් කිව්වත් බණක් ඇහුවත් පින්නතුනි මෙන්න මේ සිත් වලින් තමයි මේ සිත් 8ින් තමයි ඒ කුසල් සිද්ධ වෙන්නේ. අපි බලමු මේ සිත් මොනවද කියලා. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික හිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික හිත. දෙවෙනි හිත. තුන්වෙනි හිත සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත. හතරවැන්න සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික හිත. ඔන්න සිත් 4යි. ඉස්සෙල්ලා වගේමයි ඊතුරු 4 උපේක්ෂා. ආ වෙනසක් නැහැ. එහෙනම් ওই සිත් 4 අපි ටිකක් තේරුම් ගන්න බලමු. පළවෙනි හිත සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික හිත. පින්නතුනි සෝමනස්ස කියලා කියන ඉෂ්ඨ අරමුණු. Taman කැමති අරමුණු ලැබුණම හිත සෝමනස්සයි. ඥාන සම්පයුත්තයි කර්මය කර්මඵලයේ තියෙන ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා ඒකාන්තයෙන් කුසල්. අසංකාරිකයි තමන්ගේම කැමැත්තෙන් මේ කුසලයේ නැත්නම් ඒ කරන ක්‍රියාව කරනවා. දැන් අපි හිතමු දානයක් දෙනවා. දානයක් දෙනකොට දැන් හොඳ සිල්වතුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ලැබුණාම ඉෂ්ට අරමුණු ලැබුණා. හිතේ සෝමනස්සයක් හටගත්තා. කර්මය කර්මඵලය හොඳට දන්නවා මේ. එතකොට එතන සම්මා දිට්ඨිය හොඳට තියෙනවා. සිය කැමැත්තෙන් උතුරා යන සද්ධාවෙන් ඒ පින්කම කරනවා. අන්න පළවෙනි කුසල් සිත. දානයක් දීම විතරක් නෙවෙයි සෑම කොටන සීලයක් සමාදන් වීමේදී භාවනාවක් කිරීමේදී මේ හැම එකකදීම පහළවන සිත. පළවෙනි හිත. දෙවෙනි සිත පින්නතුනේ එතන සෝමනස්සේ තියෙනවා. ඉෂ්ඨ අරමුණු ලැබීම නිසා සෝමනස්සේ තියෙනවා. කර්මඵල විශ්වාසයත් හොඳට තියෙනවා. කර්මඵල විශ්වාසය ඊටාම හොඳින් තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. හැබැයි එතන ටිකක් පසුබහිනවා. ඒක කියන්නේ සසංකාරික. දැන් අපි උදාහරණයකින් කිව්වොත් මේක තේරෙනවා හොඳට. දැන් අපි හිතමු ඔන්න දෙමව්පියෝ දෙන්නෙක් සිල් සමාදන් වෙන්න යන්න ලැහැත්ති පන්සලට. ඉතින් වෙනදාට හැමදාම සිල් සමාදන් වෙන්න යනවා. ඉතින් බොහොම සතුටෙන් සිල් සමාදන් වෙන්න යන්න ලැහැත්ති වෙලා දැන් ඇඳුම් ඇඳ ගන්නවා. ඊළඟට බොහොම සෝමනස්යෙන් අද මට හොඳට බණ අහන්න ලැබේ. කර්මයේ කර්මඵල විශ්වාස කරගෙන දැන් සිල් සමාදන් වෙන්න යන්න සූදානම තියෙන හැබැයි ටිකක් වහිනවා. වැස්ස එනකොට ඔන්න ටිකක් පසු බහිනවා. අද නම් හීතලයි කියලා මහත්තයාට හිතෙනවා. එහෙම හිතනකොටම නෝනා කියනවා නෑ එහෙම හිතන්න එපා. අද අපියන් ඔහොම අපරාධි මේ මෙච්චර මේ මාසෙ දිගට මේ අවුරුද්දෙම අපි සිල් ගත්තා. අද විතරක් යන්න තියෙන්න එපා කියලා උත්සාහවන්ත කරනවා. ඒකට එයා ඒ කුසලයේ කරනවා. අන්න ටිකක් පසු බහැලා කරන කුසලය. එහෙම වෙනව නේද? දන් දෙන්න ගියත් චුට්ටක් පසු බහින ගති තියෙනවනේ. පසු බහැලා කරන කුසලය තමයි දෙවෙනි කුසලය. කුසල් හිත. මොකක්ද ඒ සිත? සෝමනස්ස සහගතයි ඥාන සම්පයුත්තයි සසංකාරිකයි. විනස සසංකාරික විතරයි. පසු බහිනවා. තුන්වෙනි සිත
තුන්වෙනි සිත පින්නතුනේ සෝමනස්ස සහගතයි ඥාන විප්පයුත්තයි. අන්න වෙනස. අසංකාරිකයි. ඒ කියන්නේ දැන් සමහර පින්නතුන්ලා අපි හිතමු පුංචි දරුවෝ. සමහර පුංචි දරුවෝ ඉන්නවා සංඝයා වහන්සේලාට හරිය ආදරේ. දැක්කහම hina වීගෙන එනවා ඉස්සරහට. තමන්ගේ තියෙන හැමදේම දෙනවා මේ ළමයි හාමුදුරුවන්ට. පාත්‍රයට පින්ඩ පාත එහෙම ගියාම බොහොම ආසාවෙන් දන් දෙනවා. සිය කැමැත්තෙන්ම පෙල්ලි වඳිනවා. හැබැයි මේ ළමයාට නෑ මේ කර්මයේ කර්මඵලය ගැන දැනුමක්. අන්න ඥාන විප්පයුත්තයි. ඥානෙ එදිලා නෑ. දැන් වැඩිහිටියෝ ගත්තාම දැන් බලන්න සමහරු දන්සල් දෙනවා. දන්සල් දෙනවා. ඉතින් හොඳ සෝමනස්යක් තියෙනවා. සමහරු කියනවා පුදුම සතුටක් තියෙන මේ දන්සල් දෙනකොට. සතුටෙන් දෙනවා. හැබැයි සින්දු දාගෙන ඉතින් මේ කර්මඵලයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. සමහරු ජොලියට එහෙම කියනවා. අපි මේ දන්සල් දෙන්නේ ජොලියට කියලා. කර්මයේ පින ඔය වැඩක් නැහැ. අපිට ඕන ජොලිය. අපිට සතුටක් තියෙනවා. අර බලන්න. එතන ඥානය දෙන්නේ නැහැ. අන්න ඥානය දෙන්නේ නැතුව සිය කැමැත්තෙම දන්සල් දෙනවා. ඉතින් යෙදෙන්නේ ඔය ඥාන විප්පයුත් කුසල්. කුසලයේ ටිකක් බාලයි. ටිකක් නෙවෙයි හොඳටම බාලයි. ඥානය දෙන්නේ නැහනේ. ඊළඟට පින්නතුනේ අර විදිහටම සෝමනස්සේ තියෙනවා ඥානය දෙන්නේ පසු බහැලා කරනවා. ඒක තමයි හතරවෙනි කුසල් සිත. ඉතින් ඔය විදිහට පින්නතුනේ උපේක්ෂා සහගතවත් ඔය විදිහටම කුසල් සිත හතරක් යදෙනවා. එතකොට කුසල් සිත 8යි. ඉතින් එහෙමනම් අපි සෑම කෙනෙක්ම කුසලයක් කරනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් මුල් කරගෙන යම් කුසලයක් කරනවා නම් ඒක ත්‍රු හේතුක උත්කෘෂ්ඨ මහා කුසලයක් බවට පත් වෙනවා. ඉතින් මේ අභිධර්මයේ සම්බන්ධ විදිරි කාලේ අපි සිත පිළිබඳව තව දේශනා ඉදිරියේදී කරන්නට පුළුවන්. ඉතින් අදට කාල වේලාව ඉක්ම යනවා. දැන් පින්නතොල තේරුම් ගන්න සිත කියලා කියන්නේ එකක්. හැබැයි ඒ සිතේ හිදෙන චෛතසික අනුව සිතුවිලි අනුව මේ සිත 89 ආකාරයට නැත්නම් 121 ආකාරයකට 121 ආකාරය කියලා කියන ධ්‍යාන සිත් දෙනකොට ඒ විදිහට ටිකක් වැඩි වෙනවා. ඒවා ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන්. කොහොම හරි හිත එක හිතයි කෙනෙක් හිතා ගන්නට ඕන. යටි හිත උඩ හිත කියලා එකක් නැහැ. ඒ වද නොයෙක් ඔය ග්‍රන්ථවල නොයෙක් ඔය ධනාත්මක චින්තන කියන ඔය පොත්පත්වල තියෙනවා. ඒක තද මිත්‍යා දෘෂ්ටියක්. එහෙම උඩ හිත යට හිත කියලා එකක් නැහැ. තියෙන්නේ එක හිතයි. එහෙමනම් පින්නතුනේ සිත කියලා කියන්නේ නැවත වතාවක් මතක් කර ගන්න ඕන අරමුණු දැනගන්නවා කියන අර්ථයෙන් තමයි සිත කියලා කියන්නේ. එහෙමනම් මේ සිත පිළිබඳව හොඳට දැනගන්නවා කියලා කියන්නේ හොඳට කුසල් කරන්න පහසුයි. දැන් තමන් සිත පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් උන්න ද්වේෂයක් එනකොටම තමන් දන්නවා තමන්ට පහළ වුණේ මොන අකුසල සිතද. ලෝභයක් ඇති වෙනකොට හිතින්ම දන්නවා. කුසලයක් කරනකොට දන්නවා මම මෙන්න මේ සිතින් තමයි දැන් කුසලයේ කරන්නේ කියලා. එහෙමනම් මේ සඳහා හොඳට සිහියක් අවශ්‍යයි. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ සිත තේරුම් ගත්තොත්, සිත දැනගත්තොත් හරියට අපේ ගමන ඒකාන්තයෙන්ම සාර්ථකයි. පින්වත් හැම දිනාටම මේ සිත පිළිබඳව මේ ධර්මයේ තුලින් හොඳට තේරුම් ගන්නට ලැබේවා. ඒම පාදක කරගෙන සිත දමනය කරගෙන අපේ ප්‍රාර්ථනාව පරිදි උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ නාම් පමුණුව අංක 48 නිවසේ පදිංචි මානෙල් ගුණවර්ධන මහත්මයාව ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පින්වත් හැමදෙනා. ඉතින් හැමදෙනාටම මේ කුසලයේ උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේ සැලසුම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කොට විශ්‍රාමලත් ඒ මහත්මයා ඒ නාගම් පමුණුවේ පදිංචි ඉඳලා වසර 3කට පමණ පෙර 2019 ජනවාරි මාස 4 වන දින පරලෝක සැපත් බී.ඩී. සෝමසිරි ආදරණීය ස්වාමීපුරුෂයාගේ නන්ට පින් අනුමෝදන් කිරීමේ උදාාර පරමාර්ථයෙන් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා එතුමාට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. අමා මහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම අභාව ප්‍රාප්ත බී.ඩී. තෝමස් මුදලාලි ආදරණීය පියාණන්ට, ඩී.කේ.ඩී. ඇලිස් නෝනා මෑණියන්ට, ඩී.කේ.ඩී. ජෝන්සින්ෝ සීයාට, චාලි නෝනා ආච්චි අම්මාට, සියඹලාගොඩ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ ජී.එල්. ගුණවර්ධන පියාණන්ට, ජොසලින් වික්‍රමරත්න මෑණියන්ට, වර්ග පරම්පරාවේ අභාවයට පත් සියලුම ඥාති මිත්‍රාදීන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. අපේ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ගුරුවරුන්, දරු මුණුබුරු මිනිබිරියන්, ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටම සද්ධර්මයේ අසන මෙනෙහි කරන සැමට ධර්ම දානය පැවැත්වීමට කටයුතු කළ අයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උතුම් නිවන දක්වාම මේ ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සෙත් පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලු මහා සංඝ රත්නයට සෙත් පතනවා. කාර්ය මණ්ඩලයට සෙත් පතනවා. ඒ වගේම බුමාටු දෙවියන්ගේ සිට අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා වැඩ සිටින සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට ශක්තිය උදුන් ප්‍රදාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ අවසාන වශයෙන් මානෙල් ගුණවර්ධන මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රාගක්ඛයෝ නිබ්බානං